අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල. සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් දෙවන පාසල් වාරය හෙටින් ආරම්භයි. විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටත් මාර්ගෝපදේශ ඉදිරි සතියේදී. කොවිඩ් රෝගය යලි ව්‍යාප්ත වීමේ අවධානමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි. රසායනාගාර දත්ත අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවලා රසායනාගාර විද්වත් සංගමය පෙන්වා දෙයි. කොළඹ වරාය නගරයේ අයිතිය 100% ශ්‍රී ලංකාව සතුයි. ඇමති අලි සබ්රි නීතිමය තත්ත්වය පැහැදිලි කරයි. වරාය නගර ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාව වහල් දේශයක් බවට පත්වීමේ අවධානමක් සජිත් පවසයි. රජය රටේ වටිනා සම්පත් සියල්ල විදේශිකයන්ට විකුණනවා. ජවිපෙන් චෝදනා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් හෙට සලකා බැලීම ආරම්භයි. පැය 24ක් තුල ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් 2,61,500 ඉක්මවයි. මරණ 1,500ක්. මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ රෝහලක ඔක්සිජන් නොමැතිවීමෙන් රෝගීන් 10 දෙනෙකුත් මිය යයි. දැන් දේශීය පුවත්. වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පවසනවා. අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම් 19ක් පසුගිය 15 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් සලකා බැලීම හෙට ආරම්භ වනවා. මෙම විශේෂ පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළ අතර එම විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුරුදු ප්‍රනන්දු හා ජනක් දෙසිල්වා යන විනිසුරුවරුන් ඇතුළත්. පාර්ලිමේන්තුව අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් රැසක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව මෙම පෙත්සම් හෙට උදෑසන 10ට ශ්‍රේෂ්ඨ අධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබෙනවා. මේ අතර කොළඹ වරාය නගරයේ සහ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිමය පසුබිම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්. මේකට කැමති නැති අයට බිස්නස් නොකර ඉන්න පුළුවන්. කැමති අයනේ මෙතන බිස්නස් කරන්නේ. මට එකක් කියන්න පුළුවන්. අපිත් එක්ක ඍජුව මේකට තරඟ කරන ආයතන 4ක් තියෙනවා. මේ 4 ගොල්ලෝ අපිත් එක්ක ඍජුව තරඟ කරනවා. තරඟ කරන අය කරන දේවල් අපි කියන්නට ඕනේ නැහැ. ඒ හින්දා මේ සියලු දේවල් ඔබට පේන ස්වරූපයේ දේවල් නෙවෙයි. ඒ හින්දා මේක ඉතාමත්ම පැහැදිලිව බලන්නට ඕන කියන එකයි අපි යෝජනා කරන්නේ. ඕනෑම ව්‍යාපාරයකට ආයෝජනය කරන්නේ. ඔවුන්ට ප්‍රතිලාභ බලාගන්නේ නැත්නම් ඇවිල්ලා නිකන් දෙන්නේ නැහැ. මේ ප්‍රතිලාභ උඩ තමයි අපිට දීර්ඝකාලීනව මේක දෙන්න උනේ. හෙක්ටයාර ගාණක් ඒක වෙනුවෙන් අපිට දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකේ ඔවුන් ඉදිරිපත් කරනු ලබන ඔවුන්ගේ ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය තමයි කාලයක් අපිට මේක බද්දට දෙන්න සිද්ධ වෙලා තියෙන එක. ඒකේ අනිත් පැත්ත තමයි ඒ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ආවේ නැත්තම් ඔය ආයතනයේ අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරලා ඔක දියුණු කරේ නැත්තම් අපි තාමත් එතන මුහුදු කෑල්ලක්. සමහර අයට විවිධ දේවල් තියෙනවා. අපේ රටවල් සමහර දේවල් ආරක්ෂා කරගන්න. සමහර කාලවලදී අපි අවුට්රයිට් උත් විකුණෙමු. නා ලන්ඩන් වල අද ගිහලා ඕන කෙනෙකුට ඉඩමක් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා එක එක කාලෙට ඒව වෙනස් වෙනවා. නමුත් 99 අවුරුද්දට වඩා අඩු කරගන්න නම් තිබුණා නම් හොඳයි. මට පුදුමයි චීනා අද චීනය කියලා කියන්නේ ලෝකයේ බල තුලනේ උඩින්ම තියෙන රටනේ. චීනේ සල්ලි වලින් අපි හදගත්ත කොලොනියක්. මට පුදුමයි චීනා කැමති වුණා මේ කොමිෂන් සභාවේ මේ වගන්ති වලට. එයා කැමති වෙන්න ඕනේ නෑනේ. එයාට කියන්න පුළුවන් මෙන්න මගේ සල්ලි උඹට සත්‍යයක් දාලා නෑ. ඒක උඹලා මට දාලා නෑ. පුදුමයි චීනා කැමති වුණා. ඊට මේකට කැමති වෙන්න වෙන හේතු තියෙන්න පුළුවන්. අපේ තියෙන භූගෝලීය පදනම සහ වෙනත් ජාත්‍යන්තර කරුණු. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක චීනා බේරගන්න. හැබැයි චීනාගේ සල්ලි වලින් චීනා හදලා මුද ගොඩ කරලා චීනාව සල්ලි කියලා බිස්නස් කරන්න පටන් ගන්න යනවා. වෙන රටවල් දෙන්න පුළුවන් ඕන නම් කරලා කියනවා උඹලා පාලනය කරපන්. මේකට විරුද්ධව කඩ යන්නේ ඉන්දියාවට. මේකට විරුද්ධව කඩ යන්නේ මලේසියාවට. මේකට විරුද්ධව කඩ යන්නේ දකුණු කොරියාවට. ඩුබායි වලට. එහෙම දේශප්‍රේමියොත් ඉන්නවා. මේක මේ චීනෙන්වත් කවුරුවත් පාලනය කරන්න එකක් නෙමෙයි. අපේ රටේ අපේ ජනාධිපතිතුමා පත් කරන කොමිසමකින් පාලනය කළා ඒකේ ඊගාවට ඒකේ විගණනය කරපු වාර්තාවත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා. ඒ 15/16 ආයි මං හිතන්නේ කිසි කෙනෙක් කියයි කියලා මේක මේ චීනේ කොලනියක් කියලා. චීනට කිසිම සම්බන්ධයක් මෙතන නැහැ.
අපේ ජනාධිපතිතුමා පත් කරන කොමිසමකින් සියලු කටයුතු කරලා අන්තිමට ඒ නීති පවා පාර්ලිමේන්තුවෙන් ගැසට් කරලා ඉවරලා පාර්ලිමේන්තුවට දාන්න ඕනේ. කොහේ පාර්ලිමේන්තුවට? අපේ පාර්ලිමේන්තුවට. චීන පාර්ලිමේන්තුවට නෙවෙයි. එක එක්කෙනා එක එක ඒවා ලියලිය කියනවා මේක මේ චීන කොලනියක්. මේ චීන කියන වචනේ මම මේ කියන්නේ. මේ අතර අද මහනුවරට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. වරාය නගරයේ කියලා පික්පෝට් ගැහුවතින් කවුරු හරි චීනෙන් එනවාද ඒකට මේ විග්‍රහ කරන්නේ? ලංකාවේ පොලිසිය ලංකාවේ අධිකරණය. ඒව තමයි ක්‍රියාත්මක. ලංකාවේ නීතිය. ඉතින් මේ බොරු කියන එක තමයි මේකේ සීමාවක් තියෙනට ඕනේ. මේ බොරු කියලා මිනිස්සුන්ගේ මේ මුලා කරන්නේ නැතුව ඒ අයට ඔය තර්ක ගිහිලා කියන්නේ ඉතින් එහෙනම් උසාවියේ. මේ භූමිය ලංකාවේ කොටසක්. ඒක දැනටමත් ගැසට් කරලා තියෙන්නේ. ඉතින් එහෙම ලංකාවේ කොටසකට ලංකාවේ නීතිය තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. සමහර නීති ක්‍රියාත්මක නොකිරීමෙන් කරන්නේ මේ කොමිෂන් සභාවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. කවුලුවකින් සියලුම වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන ක්‍රමවේදයක් තමයි මෙතනින් යෝජනා කරලා තියෙන්නේ. පිටරට ආයෝජකයෙක් ඇවිල්ලා මිලියන ගාණක් මෙතන ආයෝජනය කරලා කොහේ හරි කොරිඩෝර් එකක ඉන්න නෙමෙයි අවශ්‍යතාවය. එයාට ඕනේ වැඩ කටයුතු කරගෙන. මේ අතර වරාය නගර ව්‍යාපෘතිය තුළින් රටට සිදුවන හානිය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. අද වන විට අපේ රටේ වර්තමාන රජය මූල්‍ය ත්‍රස්තවාදයක් මූල්‍ය බෙදුම්වාදයක් ආර්ථික ත්‍රස්තවාදයක් ආර්ථික බෙදුම්වාදයක් වරාය නගර වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටිනවා. අපේ රටේ ලක්ෂ 220ක් වූ පුරවැසියන් තුන්වෙනි පන්තියේ පුරවැසියන් බවට සලකලා විදේශීය රටවල පුරවැසියන්ට ගැතිකම් කරලා යටත් වෙලා වහල් වෙලා අප මාතෘ භූමිය වහල් දේශයක් බවට පත් කරන්නට මේ රජය කරන්නා වූ වරාය නගර ක්‍රියාදාමය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා පමණක් නොවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු ඉදිරිපත් කරලා මේ නින්දිත ක්‍රියාදාමය පරාජය කරන්නට අපි පැහැදිලිවම කටයුතු කරනවා කියන එක ලංකාවාසී ජනතාවට ප්‍රකාශ කරන්න කැමතියි. දැන් වරාය නගරයට ගේන්න නියමිත මේ 50 කෙටුම්පල දිහා බැලුවාම රටේ වෙනම කෑල්ලක්ද කියලා අපි කාටත් හිතෙනවා. බස්නාහිර පළාත් සභාවට අයිති නැත්තම් මේ වරාය නගරේ අයිති කාටද? අපි පැහැදිලිවම කියන්නේ රජය අද ප්‍රභාකරන්ට කරන්න බැරි වෙච්ච වෙනම රටක් ලබා දෙන කෑල්ල කොළඹින්ම අද චීනයට ලබා දෙන්න කටයුතු කරනවාද කියලා අපි රජයෙන් අහන්න කැමතියි. මේක විශේෂ වෙළඳ කලාපයන් නම් පුරවැසියන්ගේ ප්‍රශ්නේ නෑ. විශේෂ ආයෝජන කලාපයන් නම් පුරවැසියන්ගේ ප්‍රශ්නේ නෑ. මේක විශේෂ ආර්ථික කලාපයක් නිසා තමයි ආර්ථික කොමිසමට හෝ ආයෝජන කොමිසමේ පනතට එහා ගිය ගැටලු හැටියට මතුවලා තියෙන්නේ. ඒකෝට ඒක රජය තේරුම් ගන්න ඕනේ. මේ කරන නීති කෙටුම්පත හරහා සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතීන් මත තියෙන ඒ සාධාරණත්වය පිළිබඳ සහ ව්‍යවස්ථාවෙන් හැමෝටම දීලා තියෙන අයිතීන් පිළිබඳව ගැටලු මතුවෙන්නේ. මේ පනතේ 68 වෙනි වගන්තිය දක්වා තිබෙනවා මෙම කොමිෂන් සභාව විසින් සකස් කරන නීති සහ රීති කඩ කරන අයට එරෙහිව දඩ සහ තිරදඬුවම් ලබා දීමට හැකියි. ඒ කොමිෂන් සභාවේ සමාජිකයෝ ලංකාවේ පුරවැසියන්ද කියලාවත් කියලා නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව නීති සකස් කිරීමට කොළඹ වරාය නගරය කොමිෂන් සභාවට හැකියාව තියෙනවා. මේ තත්වය නීති ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝගයක් ඇති කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත් කරපු විශේෂඥ කමිටුව නිර්දේශ මේ දිනවල කතාබහට ලක්වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. චීනට දෙන්න හදනවා වරාය නගරය. අලුතෙන් ගොඩ කරලා හදාගත්ත නගරය. නන්දසේන මහත්තයා දෙන්න හදන්නේ අක්කර 1100ක් දෙන්න හදනවා. මර්මස්ථානයක් දෙන්න හදනවා. රටම දෙන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් රට හතර වටෙන් අධිරාජ්‍යවාදීන් ක්‍රියාත්මක වෙලා ඉන්නේ. උතුරේ දූපත් දෙනවා චීනෙට, දකුණේ වරාය දෙනවා චීනෙට, ඊළාට ඉන්දියාවට දෙනවා ජැටි ටික. ඉතින් ওই විදිහට දීගෙන යනවා. ඇමරිකන් කාර්යයත් යටින් මේකේ වැටි කරගෙන යනවා. පෞද්ගලික තරහම රහ තියෙනවා නම් අමනාපකම් තියෙනවා නම් ඒක පෞද්ගලිකව බේර ගන්නවා නම් හොඳයි. වරාය නගරය පිළිබඳව නිත්‍යානුකූලභාවයේ නීතිපතිත් සනාථ කරලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා අතිගරු ජනාධිපතිතුමා ওই කෑලි කඩලා එක එක්කෙනාට විකුණන්න එහෙම නැත්නම් මේ රට කුණු කුල්ලේට වෙන්දේසි කරන්නට ලෑස්ති වෙන වෙන්දේසිකරුවෙක් නන් නෙවෙයි. ආණ්ඩුවේ පැත්තෙන් අත් වශයෙන්ම මේක හංගලා ගැහුවේ. එක දිගට නිවාඩු දවස් 5කට පස්සේ තමයි එළඹෙන්නේ ඊගාව 15 වෙනිදා. වැඩ කරන එකම දවසයි අපිට ඉතුරු වෙලා තිබුණේ. ඒ දවස පාවිච්චි කරලා ඇත්තටම පෙස්සම් 14ක් අපට ගොනු කර ගැනීමට හැකියාව ලැබුණා.
දේශපාලන වශයෙන්ම සිතාගත්ත යම්කිසි තර්කයක් ඉදිරිපත් කරනවා. මේ නිවාඩු දවස්වල දැම්මේ ජනතාවට මේකට උසාවියට යන්න අයිතිය නැති කරලායි කියලා. එබැවින් අපිට හදිසි පනතක් හැටියට ගේන්න තිබ්බා. අපි එහෙම ගෙනාවේ නැහැ. මම විශ්වාස කරනවා මේක තනිකරම දේශපාලන වශයෙන් මුල් කරගෙන තියෙන කතාවක්. වරාය නගරය ගැන අපිට කියන්න තියෙන්නේ ඒ පනත දිහා බැලුවාම පාර්ලිමේන්තුවට බලයක් නැහැ. ඒ වරාය නගරයේ මුදල් පාලනය ගැන හොයන්න. ඉතින් අපි කියන්නේ මේක පාර්ලිමේන්තුව යටතට ගන්න. තමන්ට කොතෙකුත් දේශපාලන අවලාද එල්ල කළත් රටේ කිසිදු බිම් අංගලක් හෝ විදේශීය රටවලට ලබා දීමට කටයුතු නොකරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ වරාය නගරය සහ කොළඹ වරාය නගර පරිපාලනය සම්බන්ධයෙන් මෙවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයන් සමග මෙවන විට එය රට තුළ දැඩි සාකච්ඡාවකට බඳුන් වී තිබෙනවා. මේ අතරතුර අද දින මහා සංඝරත්නය විජේදාස රාජපක්ෂ මහතාගේ නාවල පිහිටි නිවසට වැඩම කරමින් මන්ත්‍රීවරයාට ආශිර්වාද පළ කර තිබෙනවා. මේක මුළු ලංකාවම දන්නවා මේ ආශිර්වාද කළේ ගෙදරට ආවේ මොකටද කියන එක. ඔබ කියන ඔක්කොම දේවල් අපි පිළිනොගත්තත් ඒ දේවල් ප්‍රකාශ කිරීමට ඔබට තියෙන අයිතියට කිසි කෙනෙකුට බාධා කරන්න පුළුවන් කමක් නැහැ. විශාල නඩු ගණනාවක් දිනපු ශ්‍රේෂ්ඨ නීතිඥවරයෙක් කියනවා. මම වුණත් ඔක්කොම දේවල් ඔබතුමාගේ අනුමත නොකළා. කරදරයක් විපත්තියක් වෙච්ච වෙලාවට අපි ඕනම කෙනෙක් වෙනින් දේශපාලන වේදිකකින් තොරව මහා සංඝරත්නය ඉදිරිපත් කළ ආශිර්වාද කරන රැක බලා ගන්නවා. දේශපාලනය කියන්නේ ටික දෙනෙක්ගේ යහපත සඳහා වැඩි දෙනෙක්ගේ පිස්සුවක් කියලා ලැස්කි කියලා තියෙනවා. මේ පිස්සුව අපිට තාම වැරදිලා තුන තාම හොඳ උන්නේ ටික ටික තියෙන එක තම තමන්ගේ මට්ටමේ හැටියට. එතුමා වටා පිරිසක් ඉන්නවා. එතුමාගෙන් උපදෙස් ගන්න පිරිසක් ඉන්නවා. එතුමාට ඒ ශක්තිය තිබුණා. මොකද ඒ අවංකභාවයෙන් තමන් කරන කටයුතු කරන නිසා. ඉතින් එවැනි අවංකව කටයුතු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියට අපි සතුටු වෙන්න මහා සංඝරත්නය. අපේ ආණ්ඩු කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා ටික කාලයකට අපේ නියෝජිත පිරිසක් අත්පත් කරගන්න. හැබැයි රාජ්‍ය කියන එක අපි හැමදෙනාටම මෛත්‍රී හදාගන්න ලිපියෙන්න ඕනේ. නිසා මෑත කාලේ තුමා යම් කිසි දෙයක් ප්‍රකාශ කළා නම් පණපණක් පිළිබඳ ප්‍රකාශ කළා නම් ඒ හැම විටකම එතුමා ආණ්ඩුව නෙමෙයි බැලුවේ රාජ්‍ය පිළිබඳ. මේ පනත සම්මත කරාට පස්සේ අපි රටට මූණ දෙන්න වෙන අභියෝග විශාලයි. සියල්ල තුල ඔවුන් වෙනම චීන කොලනියක් මෙතන හදනවයි කියන එක මුළු ලෝකෙම පිළි අරන් තිනවා. අපේ රටේ ආණ්ඩු පක්ෂේ දේශපාලඥයෝ හැරෙන්න දේශපාලන බුද්ධියක් තියෙන මුළු ලෝකෙම මිනිස්සු පිළි අරන් තියෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ කියලා. ඇමරිකානු තානාපතිතුමිය දැනටමත් අනතුරු අඟවලා තියෙනවා. ඔය හදන්නේ කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ විරෝධය එතනින් පෙන්නලා තියෙන්නේ. මගේ ඇමතිකම පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම මානසික රෝගයක් නැහැ. මම දේශපාලනෙන් ජීවත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේක මට ඇමතිකමක් ලබා ගැනීමේ උණ රෝගයෙන් පෙළෙන මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් නෙවෙයි මම. මම කියන්නේ ගරු ජනාධිපතිතුමාට ගරු අගමැතිතුමාට ඒ වගේම ඇමති මණ්ඩලයේ ඉන්න යමක් කමක් තේරෙන බුද්ධිමතුන්ට කියන්නේ ඕන දේශපාලන කරණමක් ගහන්න ඕන දේශපාලන අවලාදයක් කරන්න කමක් නැහැ. හැබැයි මේ රටේ බින්වංගලක්වත් විදේශිකයන්ට අත්පත් කර දෙන්න එපා. ඒ ලක්ෂ 69 ප්‍රාර්ථනාවන් අපේක්ෂාවන් ඉෂ්ට කරන්න මම ඒ වෙනුවෙන් සටන් කරනවා. ඕනෑම ජගතිකුට එරෙහිව මට ඊට නැගී හිටින ශක්තියක් ජනාධිපතිතුමාට ඕන හෙංචායිලා 5 දෙනෙක් හෝ 7 දෙනෙක් දාගෙන චීන සමාගමට ඉඩම් ටික පවර්ලා දුන්නට පස්සේ කොමිසමෙන් වැඩක් නැහැ. ඒක අවලංගු කාසියක්. කොමිසමට කරන්න දෙයක් නැහැ. ඉඩම් දුන්නට පස්සේ අයිතිකාරින්ට ඕන විදියට එතන වැඩ කරන්නේ. ඔය කොමිසම කියන්නේ මායාවක්. සියලු සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව දෙවන පාසල් වාරය හෙට දින ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. දෙවන වාරය සඳහා දිවයිනේ සියලු පාසල් හෙට දින යළි විවෘත කිරීමට නියමිතයි. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ එම කටයුතු සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ. 2021 දෙවන පාසල් වාරය හෙට දින අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ සියලු කටයුතු පෙර සූදානම් කරගත්තු පරිදි. අපේ බස්නාහිර පළාතේ මාර්තු මාස 29 වෙනිදා පාසල් ආරම්භ කරනකොටත් ඒ වගේම ඊට පෙර ජනවාරි මාසයේ පාසල් ආරම්භ කරනකොට සිසු ප්‍රදේශවල හුදකලා කරු ප්‍රදේශවල හැර ඒ චක්‍රලේඛ ප්‍රකාරව තමයි සිසුන් ගෙන්වා ගන්න අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ නිර්දේශ ලැබිලා තියෙන්නේ. එක පන්තියක ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 15ට අඩු නම් හැමදාම ඒ දරුවෝ ගෙන්න ගන්න පුළුවන්. 16ත් 30ත් අතර නම් එක දෙකට බෙදලා එක කණ්ඩායමක් එක සතියකුත් ඊළඟ
කණ්ඩායම ඊළඟ සතියේ 31කට වැඩිය ඉන ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒක කාණ්ඩ 3කට බෙදලා ඒ දරුවෝ අවම වශයෙන් සතියකට දින 3ක්වත් ගෙන්නගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මේ කටයුතු කිරීමේදී සෞඛ්‍ය උපදේශ අනිවාර්යයෙන්ම පිළිපැදීම අපේ වගකීමක්. මේ අතර කොවිඩ් අවධානම හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ලබන සතිය ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. එහි සභාපති සම්පත් අමරතුංග මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ සියලු උපකුලපතිවරුන් සමග හෙට දිනේදී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි. එසේම සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් සිසුන් ගෙන්වා ගැනීමට උපකුලපතිවරුන්ට මේ වන විටත් අවශ්‍ය අවසරය ලබා දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. රසායනාගාර සේවාවේ නිලදත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසු කර ඇති බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. මේ අතර අලුත් අවුරුදු සමයට පෙර සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුගමනය නොකිරීම හේතුවෙන් රට තුළ කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවධානමක් මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. අලුත් අවුරුදු සමයේදී ජනතාව නිසි වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් රෝගීන් වැඩිවීමේ ලක්ෂණ පෙන්눔 කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්눔 කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත වගේ ප්‍රදේශවල රෝගීන් වැඩිවීම වාර්තා වෙනවා. ඒ වගේම අපිට පේන්න තියෙනවා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක රෝගීන් ආයතන විදිහට වාර්තා වෙනවා. පෞද්ගලික රසායනාගාරවල රසායනාගාර පරීක්ෂණ කරලා වාර්තා වෙන රෝගීන් බිම්මට්ටමට වාර්තා වීමේ ගැටලුත් බරපතල විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් දැනුම් දීමේ ක්‍රියාවලියේ ගැටලු නිර්මාණය වෙලා මේ රෝගීන් නිවෙස් තුලත් ඇතම් ස්ථානවල රැඳී ඉන්නවා. මේ අතර රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසු කර ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1,36,40ක් ලෙස වාර්තා වන බවයි එම සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ. අදාළ සංඛ්‍යාලේඛනවලට අනුව 2021 අප්‍රේල් මාස 3 වන දින වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කර තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරනු ලබන නිල වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය ලෙස දක්වා ඇත්තේ 96,500කට ආසන්න සංඛ්‍යාවක්. මාස 8ක පමණ කාලයක් තුළ එලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලදත්ත අතර පරස්පරයක් පවතින නමුත් ඒ පිළිබඳ නිවැරදි කිරීමක් මෙතෙක් සිදු නොමැති බවටයි රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරන්නේ. ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. රෝහල් බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි මියගිය පුද්ගලින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ඔක්සිජන් සැපයුම අඩාල වීමෙන් එම මරණ සිදු වූ බවට එළවන චෝදනා රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා. අද උදෑසනින් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස් ආසාදිතයින් 2,60,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එය නැවතත් ඉන්දියාවේ වැඩිම දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ. පිළිකාකාරක ඇති බවට තහවුරු වූ ආනයනික පිරිපහදුනකද පොල්තෙල් අඩංගු අනෙකුත් බහලුම් ප්‍රමාණයද මෙම සතියේදී ප්‍රති අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව රේකුව පවසනවා. පිළිකාකාරක අන්තර්ගත පොල්තෙල් ආනයනය කළ සෙසු සමාගම් දෙකටත් එම තොග ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව දැනුම් දී තිබෙනවා. මතභේදයට තුඩුදුන් පොල්තෙල් ආනයනික සමාගම් තුන අතරින් අදාළ තෙල් තොග ප්‍රති අපනයනය කර තිබෙන්නේ එක් සමාගමක් පමණයි. අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරිස් යන සමාගම් තුන ආනයනය කළ ඇෆ්ලටොක්සින් ඉහළ ප්‍රතිශතයක් අඩංගු සමස්ත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,850කට ආසන්නයි. ඒ අතරින් කටාන රිෆයිනරිස් සමාගම ගෙන් වූ සම්පූර්ණ ප්‍රමාණය වූ මෙට්‍රික් ටොන් 105ක තොගය මැලේසියාවට ප්‍රති අපනයනය කිරීමට රේගුව පසුගියදා පියවර ගත්තා. අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහලුම් 4ක් ගෙන්වා තිබූ අතර ඒවායේ පොල්තෙල් මෙට්‍රික් ටොන් 1,513.7ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණා. එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම ගෙන් වූ බහලුම් 3ක අන්තර්ගත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 230ක්.
ඒ අනුව තොග ප්‍රති අපනයනය සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසයි එම සමාගම් දෙකට ශ්‍රී ලංකා රේගුව දැනුම් දී ඇත්තේ. මේ සියලු තොග මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බවට තහවුරු වී ඇති බැවින් එම රැගෙන ආ ප්‍රමාණයම ප්‍රති අපනයනය කිරීම අනිවාර්ය වනවා. මෙම තෙල් තොග ප්‍රති අපනයනය කිරීමට වැය වන මුදල අදාළ සමාගම් විසින් දැරිය යුතු බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයන Do You Know Then? Do you know? දන්න ලෝකේ නොදන්න දේ ගැන සොයා යන ගමනේ අපි අද කතා කරන්නේ මේ කාලේ හැටියට ටිකක් වැදගත් දෙයක් ගැන. ලෝකයේම කොවිඩ් වසංගතයකට මුහුණ පාලා ඉන්න මේ වෙලාවේ මේ දේ ගැන දැනුවත් වුණොත් නම් වටිනවා. අපි අද කතා කරන්න යන්නේ කිවිසුම ගැන. අපි ආශ්වාස කරන විට හුස්මත් එක්ක ඇතුළට උරා ගන්නා වාතයේ දූවිලි රසායන හා පෙනහළු ඒ වගේම ශ්වසන පද්ධතියේ අවයවවලට හානි කරන උත්කෝපන අඩංගු වෙන්න පුළුවන්. අපේ නාසයේ ඇතුළේ තියෙනවා පක්ෂමතර විදියට හැඳින්වෙන සිහින් කෙඳි වර්ගයක්. අපි හුස්ම ගන්නා විට ඇතුල් වෙන අහිතකර අංශු මේ පක්ෂමතර මත රැඳෙනවා. එම අහිතකර අංශු බලහත්කාරයෙන් පිට කිරීමට උත්සාහ ගැනීමයි කිවිසුම් යාමේදී වෙන්නේ. නාසයට යම්කිසි ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ විට එය මොළය හා පෙනහළු කරා ගමන් කිරීම වළක්වා ගැනීම පිණිස සිරුර විසින් ඇති කරනු ලබන ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලියක් විදිහටත් කිවිසුම හඳුන්වන්න පුළුවන්. අපේ නාසයේ ආරම්භක ප්‍රදේශය අතිශය සංවේදී ආකාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. යම්කිසි ආගන්තුක ද්‍රව්‍යයක් නාසයට ඇතුළු වූ සැනින්ම එම සංවේදී කොටස ක්ෂණිකව උත්තේජන වනවා. එවිට පෙනහල්ල වෙතින් ප්‍රබල වායු ධාරාවක් අධික වේගයෙන් නාසය කරා යැවෙන අතර ඒ ප්‍රතිඵලයක් විදිහට ආගන්තුක ද්‍රව්‍ය නාසයෙන් පළවා හැරීම සිදුවනවා. මෙම වායු ධාරාව පැයට සැතපුම් 80ත් 100ත් අතර වේගයකින් පිටවන බවටයි පරීක්ෂකයින් සොයාගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබ නිදාගෙන ඉන්නා විට මොනම හේතුවක් නිසාවත් ඔබට කිවිසුම් යන්නේ නැහැ. හේතුව වෙන්නේ ඔබ නිදා ගන්නා විට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායුත් නිදාගෙන සිටීමයි. ව්‍යායාම කරන විට කිවිසුම් යාමේ ඉඩකඩ වැඩි. මේකට හේතුව වෙලා තියෙන්නේ අධික ලෙස දහඩිය දැමීම නිසා නාසයත් කටත් වේලීම වැළැක්වීමට කිවිසුම උපකාරී වීමයි. එංගලන්තයේ ඩොන්නා ග්‍රිෆිට්ස් නම් කාන්තාව එක දිගට දින 978ක් කිවිසුම් ගිහින් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. වැදගත්ම දේ තමයි කිවිසුමක් යන විට එය බලෙන් නතර කළහොත් අභ්‍යන්තරයේ ඇතිවන අධික පීඩනය නිසා හිසේ හෝ බෙල්ලේ රුධිර නාලයක් පුපුරා ඔබව මිය යාමට උවත් හැකියාවක් තිබෙනවා. අපට කිවිසුමක් යන විට මොහොතකට හදවතේ ක්‍රියාකාරීත්වය නවතින බවට විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම තමයි අපේ බොහෝ පැරැන්නන් කිවිසුමක් යන විට ආයුබෝවන් කීමේ පුරුද්දක් තිබෙන්නේ. Do you know? දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ සුළු සේවකයින් දෙදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 38ක් සමග අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධ්‍යංශයෙන් නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින ලේහිඟය පියවා ගැනීම සඳහා ලේදන් දීමේ පින්කමක් ඉපලෝගම රණජයපුර කන්දේ විහාරයේදී සංවිධානය කර තිබුණා. ඒ කැකිරාව ඉපලෝගම රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්. රත්නපුර බඹරබොටුව ගඟේ දියනෑමට ගිය තරුණින් තිදෙනෙක් සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. ඉන් තරුණින් දෙදෙනෙක් දිවි බේරාගෙන ඇති අතර එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණෙක්. ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේදී අද දහවල් දුම්රිය පීලිපැනීමක් සිදුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ බෙලියත්තේ සිට කොළඹ දෙසට පැමිණි දුම්රියක් ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේදී මෙලෙස පීලිපැනීමට ලක් වූ බවයි. කෙසේ වෙතත් මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද දින උදෑසන ජායල පොලිස් වසමේ ජායල නගරයේ පිහිටි වාහන අලෙවි ආයතනයක නවතා තිබූ එහි සේවකයෙකුට අයත් යතුරුපැදියක් පුද්ගලයෙක් විසින් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ජායල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම යතුරුපැදිය කිසියම් පුද්ගලයෙක් විසින් අදාළ ආයතනය තුළට ඇතුළු වී සොරාගෙන යන ආකාරය එම ආයතනයේ සවිකර තිබූ CCTV කැමරාවල මෙලෙස සටහන් වී තිබුණා.
එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මිනිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු අපගේ උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.